සුබ සන්ධ්‍යාවක් දරුවනේ. අදත් අපි ඔන්ලයින් ක්ලාස් එකකින් හම්බ වෙන්නේ. ගිය සතියේ මතක ඇති අපි 8 ශ්‍රේණියේ පාඩම් පටන් ගත්ත පළවෙනි පාඩම ශුද්‍ර ජීවීන් සම්බන්ධයෙන් තමයි අවසාන අපිට මේ මුල්ම පාඩම විදිහට තියෙන ශුද්‍ර ජීවීන්ගේ වැදගත්කම කියලා. ශුද්‍ර ජීවීන්ගේ වැදගත්කම. දැන් ගිය සතියේ කරපු එක මම හිතන්නේ දැන් ඇති ඔයගොල්ලන්ග පොත පොඩ්ඩක් දැන් ගිය සතියේ බලන්න ඇතිනේ නේද? හොඳයි. ඒ වගේම අර ක්‍රියාකාරකමකුත් කරන්න කියලා කිව්වා. දැන් ක්‍රියාකාරකම කළාද? කවාන ක්‍රියාකාරකම අර කළා නම් ඒක මං කොලේක හරි පොතක හරිනේ කරන්න කිව්වේ නේද? ඔව් පොඩ්ඩක් මට පෙන්වන්න බලන්න. ක්‍රියාකාරකම කරපු එක. හොඳයි. සචින්දු කරලා තියෙනවා. දෙව්මිනි කරලා තියෙනවා. හොඳයි. ඒකේ නිරීක්ෂණ ලියන්න කියලා තමයි කිව්වේ. ඉතින් නිරීක්ෂණ මම හිතන්නේ ලියලා තියෙනවා. හොඳයි. සිතුකි, දිනිති, ප්‍රබෝධා, දිලිනි, අනුත්තරා, හොඳයි. මට පේනවා සමහර අය කරපු ඒවා. හොඳයි. සමහර අය හොඳට කරලා තියෙන බව පේනවා. දැන් මේකෙදි ඔයගොල්ලෝ දකින්න ඇති සමහර ආහාර කල්ගත වෙනකොට මොකද වෙන්නේ, මොන වගේ වෙනස්කම්ද සිද්ධ වෙන්නේ කියලා නේද? ඒකෙදි සමහර ඒවා පාට වෙනස් වෙනවා, සමහර ඒවා ගන්ධය වෙනස් වෙනවා, සමහර ඒවා කාලා බලන්න නැතුව ඇතෙන්නේ රසත් වෙනස් වෙනවා, වායනය වෙනස් වීමක් වෙනවා. ඒ විදිහට පාවිච්චි කරන්න බැරි විදිහට වෙනස් වීම සිද්ධ වෙනවා. හොඳයි. අපි දැන් මේකට හේතුව, මූලික හේතුව කියලා කිව්වේ ශුද්‍ර ජීවීන් මේ ආහාරය මත වර්ධනය වෙන එක, ක්‍රියාත්මක වෙන එක, ක්‍රියා කරන එක. දැන් අපි ඔකේ ඔයගොල්ලෝ බැලුවා නම් ඔය මේ පාම් පෙත්තක මොකද්ද වෙන්නේ කියලා මුලින්ම අර කළු පාට තිත් වගේ දකින්න ඇති ටිකක් දවස් යනකොට. ඊට අමතරව ඊට පස්සේ ඒක කළු පාට, ඊට පස්සේ කොළ පාට, තමාට අලු පාට, තැඹිලි පාට දක්වා වෙනස් වෙච්ච අවස්ථාත් ඇති. මුලින්ම ඔය කළු පාටට පාම් පෙත්තක දකින්න පුළුවන් මොන දිලීර වර්ගයේද කියලා ගිය සතියේත් මං හිතන්නේ කිව්වා. මතකද? ඔව්, මියුකර් කියන දිලීර වර්ගය තමයි එතෙන්දී අපිට දකින්න පුළුවන් වෙන්නේ. බලමු අපි ගිය සතියේ අවසානට ඔය තැන දක්වා තමයි මේ කතා කළේ නේද? එතෙන්ට එනකන් අපි කතා කළා මතක ඇති. බලමු අපි එතන ඉඳලා ඉස්සරහට අද කතා කරන්න ශුද්‍ර ජීවීන් සම්බන්ධයෙන්. ගිය සතියේ අපි කතා කරපු ඒවාත් පොඩ්ඩක් මතක් කරගෙන ඉස්සරහට යන්. අපි කිව්වා ශුද්‍ර ජීවීන් කියලා කියන්නේ කොහොම අයද කියලා. එක සෛලයකින් හරි සෛල කීපයකින් හරි හැදිච්ච තනි තනිව ගත්තාම පැහැදිලිව පියවි ඇසට නොපෙනෙන අය තමයි ශුද්‍ර ජීවීන් කියලා කිව්වේ. ඉතින් ශුද්‍ර ජීවි වර්ග කීපයක් ගැන කතා කරා මතකද? එක වර්ගයක් තමයි බැක්ටීරියා කියන කට්ටිය. ප්‍රධාන හැඩ කීපයක බැක්ටීරියා ඉන්නවා කිව්වා. ඊළඟට ඔය ඇමීබා කියන එක්කෙනා. ඒ වගේම ක්ලැමිඩමෝනාස් ජලයේ ඉන්නවා. පැරමීසියම් මේ තියෙන්නේ අර පාම් පෙත්තක හැදිච්ච පුස්. එහෙම නැත්නම් මියුකර් කියන දිලීරය. ඊට පස්සේ අපි ක්‍රියාකාරකමක මේ කොහොමද ඔය ඊස්ට් කියන දිලීරය හඳුනා ගැනීම ගැන කිව්වා. පොල් වතුර ටිකක් අරගෙන දින කිහිපයක් තියලා එකෙන් බිඳුවක් අරන් විදුරු කදාවක තියලා
අපිට පුළුවන් වැසුම් පෙත්තකින් වහලා අන්වීක්ෂයෙන් බලන්න. එතකොට අපිට මේ ඊස්ට් දකින්න පුළුවන්. මේ ඉන්න වෛරස්. හැබැයි වෛරස් කියන කට්ටිය නම් මේ අර කෙලින්ම ශුද්ධ ජීවීන්ද කියන ගැටලුව තියෙනවා කිව්වා. මේගොල්ලෝ අතරමැද ලක්ෂණ පෙන්නනවා. ඊටාම කුඩායි. නමුත් ජීවීන්ද කියන ගැටලුව තියෙනවා. මොකද අජීවී ලක්ෂණත් පෙන්වන නිසා. විවිධ හැඩ තියෙන මේ වෛරස් වර්ග ඉන්නවා කිව්වා. ඊළාට අපි කිව්වා මේ මුලින්ම අර සරල අන්වීක්ෂයක් හැදුවේ ඇන්ටන් වෑන් ලීවන්හොක් කියන විද්‍යාඥයා 1674 දී නේද? මේ ඉන්නේ ඇන්ටන් වෑන් ලීවන්හොක්. එතකොට එයා හදපු සරල අන්වීක්ෂය සහ මේ ඒකෙන් බලලා ඇඳපු රූප ටිකක් තමයි තියෙන්නේ. ඉතින් අපි මේ ගැන කිව්වා. මේක තමයි ක්‍රියාකාරකම. එතකොට පැය 48කට පස්සේ 24කට පස්සේ 48කට පස්සේ පැය 72කට පස්සේ වර්ණය, ගන්ධය, පෙනුම, වයනය මේවා කොහොමද වෙනස් වෙන්නේ කියලා ලියන්න කියලා කිව්වා. ඉතින් විවිධ ආහාර වර්ග මේකෙදි සපයලා කරන්න කියලා කිව්වා. සපයගෙන ගොඩක් අය කරලා තිබ්බා හොඳයි. ඊට පස්සේ මේ තියෙන්නේ ඔය පම්පෙත් එක අර මියුක කියන දිලීරය වර්ධනය වීම. ඊට පස්සේ තියෙනවා මේ ක්‍රියාකාරකමක් අපිට මේකත් මේ ඔය විශේෂයෙන්ම ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරගන්න පුළුවන් ක්‍රියාකාරකමක්. ඔතන වෙනම ලියමු ක්‍රියාකාරකම කියලා. ක්‍රියාකාරකම ක්‍රියාකාරකම කියලා ඊට පස්සේ ලියමු ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම. ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම. ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම. ඊට පස්සේ එක කියලා දාන්න. ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම පොඩි ඉරි කැලක් ගහලා එක කියලා දාන්න. මේ එක ක්‍රියාකාරකමක් අපිට තව ක්‍රියාකාරකමක් තියෙනවා. ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම. එක. ඒ කියන්නේ පළවෙනි ක්‍රියාකාරකම. ක්‍රමය කියලා ලියමු. යටින් ලියමු ක්‍රමය කියලා. ක්‍රමය මදක් පැතලි බඳුනකට ක්‍රමය කියලා ලියමු. මදක් පැතලි බඳුනකට මදක් පැතලි බඳුනකට මදක් පැතලි බඳුනකට මද උණුසුම් ජලය මද උණුසුම් ජලය ටිකක් උණු වතුර මද උණුසුම් ජලය අත දාන්න පුළුවන් තරමේ උණුසුම තියෙන ජලය මද උණුසුම් ජලය මිලිලීටර් 200ක් පමණ දමන්න. මිලිලීටර් 200ක් පමණ දමන්න. මිලිලීටර් 200ක් පමණ දමන්න. දැන් ඊට පස්සේ මේකට අපි මේ සීනි තේ හැඳි දෙකක් විතර දාලා හොඳින් කලවම් කරනවා. ඊළඟ පියවර විදියට ලියමු තරුවක් දාලා මෙයට
සීනි තේ හැඳි දෙකක් පමණ මෙයට සීනි තේ හැඳි දෙකක් පමණ දමා දිය කරන්න. සීනි තේ හැඳි දෙකක් පමණ දමා දිය කරන්න. ඊළඟ තුන්වෙනි පියවර විදිහට ලියමු. දැන් මොකද්ද කළේ? භාජනයක් ගත්තා. ඒකට උණු වතුර ටිකක් දැම්මා. සීනි තේ හැඳි දෙකක් දාලා දිය කළා. ඊළඟට කරන්නේ මේකට එකතු කරනවා ඊස්ට් තේ හැඳි එකක් විතර. ඔය ඊස්ට් කියන එක අර වායුගෝලය තුලත් ඉන්නවා. හැබැයි මේ ඊස්ට් වෙනම ස්පටික බවට පත් කළා මේ විකුණන්න තියනවා පැකට් කරලා ඊස්ට්. බේකරි කර්මාන්තයේදී එහෙම යොදා ගන්නවා කියලා කිව්වනේ. එහෙම මේ ඊස්ට් ඒ පැකට් එකක් කඩෙන් ගන්න පුළුවන්. එහෙම ගත්ත ඊස්ට් ටිකක් තමයි ඔය මේ රූපයේත් ඔය වම් පැත්තේ භාජනයට දාලා තියෙන්නේ. ඊස්ට් අර දුමුරු පාට වගේ පේන්නේ. ඊළඟ පියවර විදිහට ලියමු ඊස්ට් තේ හැඳි එකක්. ඊස්ට් තේ හැඳි එකක් සීනි ද්‍රාවණයට දමන්න. ඊස්ට් තේ හැඳි එකක් සීනි ද්‍රාවණයට දමන්න. එතකොට දකුණු පැත්තේ තියෙන්නේ එහෙම හදාගත්ත ද්‍රාවණය. දැන් මේ හදාගත්ත මිශ්‍රණය මිනිත්තු 20ක් 30ක් විතර තියලා තියෙනවා. හතරවෙනි පියවර විදිහට ලියමු තරුවක් දාලා නැත්නම් අංකය දාලා. ඊළඟ පියවර විදිහට ලියමු මෙම ද්‍රාවණය මිනිත්තු 20ක් පමණ තබන්න. මෙම ද්‍රාවණය මිනිත්තු 20ක් පමණ තබන්න. එතකොට දැන් මේකේ ඔය ද්‍රාවණය දැන් අපි හදාගෙන මේ වගේ භාජනයකට දැම්මා කිව්වනේ. ඊට පස්සේ මේක මිනිත්තු 20ක් විතර තියලා නිරීක්ෂණය කරන්න ඕන. එතන යටින් මෙන්න මේ වගේ පොඩි රූප සටහනක් අඳිමු. පොඩි රූප සටහනක් අඳිමු. මුලින්ම අර දැන් භාජනයක් අරගෙන අපි වතුර දානවා කිව්වනේ. වතුර දාලා මේකේ මේ වගේ භාජනය අරගෙන උණු වතුර ටිකක් දාලා ඊට පස්සේ මේකට දානවා කිව්වා සීනි. ඊට පස්සේ මේකට එකතු කරන්නේ ඊස්ට්. එහෙම මේ භාජනයට ජලය දාලා ඊට පස්සේ මේකට දැම්මා සීනි ඒ වගේම ඊස්ට්. මේ ඇතුලේ තියෙන්නේ මද උණුසුම් ජලය. මේ තියෙන කෝප්පය සම්බන්ධුන
ඊට පස්සේ අපි විනාඩි 20කට විතර පස්සේ නිරීක්ෂණය කරනවා. විනාඩි 20කට විතර පස්සේ දැන් මේක නිරීක්ෂණය කරනකොට අපිට බලාගෙන ඉද්දී නිරීක්ෂණ ටිකක් ලැබෙනවා. එකක් තමයි මේ ද්‍රාවණය උඩට පොඩ නිකන් පෙන ඇවිල්ලා රැඳෙන බවක් පේනවා. ඒ වගේම හොඳට බැලුවොත් යට ඉඳලා මේ පෙන බුබුලු එන බව පේනවා. ටිකක් වෙලා යද්දී මධ්‍යසාර ගන්ධයකුත් දැනෙනවා. මධ්‍යසාර ගන්ධයක් දැනෙන්න පුළුවන්. එතන විනාඩි 20කට පස්සේ නිරීක්ෂණය උඩ ඇඳහම ඒකේ අපිට අර වායු බුබුලු වගේ පේනවා. රූපය උතන අපි ඇඳගමුකෝ. ඒකේ දැන් අර වායු බුබුලු මතුවෙනවා පොඩ මෙහෙම. ඒක නිරීක්ෂණයක් විදිහට අපිට ගන්න පුළුවන්. වායු බුබුලු ඉස්සලා රූපය අඳිමු. ඊට පස්සේ අපි වෙනම නිරීක්ෂණ ටික ලියමු. දැනට රූප සටහන අඳිමුකෝ. විභාජනය
හොඳයි මං හිතන්නේ දැන් ඇඳලා ඉවර ඇති. ඔව් සමහර ඇඳලා තියෙන බව පේනවා. හොඳයි. සමහරු ඇඳලා තියෙනවා. හිතන්නේ සම්පූර්ණ කරලා තියෙනවා. හොඳයි දැන් මේකේ ඊට පස්සේ බලමු නිරීක්ෂණ ටික එතන පහලින් ලියමු. නිරීක්ෂණ කියලා යටින් ලියමු. මොනවද නිරීක්ෂණ කියලා? රූපයට යටින් ලියමුකෝ නිරීක්ෂණ කියලා. ඒකේ ලියමු ද්‍රාවණයෙන් වායු බුබුලු ඉහළට පැමිණේ. වරහන් දාන්න පෙන සෑදී. පෙන වගේ දකින්න පුළුවන්. වායු බුබුලු ඉහළට පැමිණේ. ද්‍රාවණයෙන් ඉහළට පැමිණේ. වායු බුබුලු ද්‍රාවණයෙන් ඉහළට පැමිණේ. වරහන් දාන්න පෙන සෑදී. පෙන හැදෙනවා අපිට දකින්න පුළුවන්. පෙන සෑදී. ඊට අමතරව දැන් ටිකක් වෙලා යනකොට අපිට දැනෙනවා මේ මධ්‍යසාර ගන්ධයක්. ඊළඟ නිරීක්ෂණ විදියට ලියමු. ටික වේලාවක් යන විට මධ්‍යසාර ගන්ධයක් දැනේ. මධ්‍යසාර ගන්ධයක් දැනේ. ටික වේලාවක් යන විට මධ්‍යසාර ගන්ධයක් දැනේ. එතකොට දැන් මේ නිරීක්ෂණ දෙක ඇති වෙන්නේ ඔය ද්‍රාවණයට දැම්ම ඊස්ට් මගින්. ඊස්ට් වල ක්‍රියාකාරීත්වයත් එක්ක තමයි වායු බහුල පිටවීම සහ ඊට පස්සේ මධ්‍යසාර ගන්ධ එන්නේ ඔය ද්‍රාවණේ යම් යම් තියෙන සංඝටක වෙනස් කිරීම නිසා. එතන වෙනම ලියමු පැහැදිලි කිරීම කියලා. අලුත් රූලක ලියමු පැහැදිලි කිරීම. පැහැදිලි කිරීම. මෙහි වායු බුබුලු පිටවන්නේ ඊස්ට් වල ක්‍රියාකාරීත්වය නිසා කාබන් ඩයොක්සයිඩ් වායුව අහලා තියෙනවනේ කාබන් ඩයොක්සයිඩ් වායුව මෙන්න මේක හැදෙනවා. කාබන් ඩයොක්සයිඩ් වායුව සෑදෙන නිසාය. ඊස්ට් වල ක්‍රියාකාරීත්වය නිසා කාබන් ඩයොක්සයිඩ් වායුව සෑදෙන නිසාය. තව ටිකක් වෙලා යනකොට මධ්‍යසාර ගන්ධයක් එනවා කිව්වනේ. ඒකට හේතුව ඇත්තට මේකේ මධ්‍යසාර හැදෙන්න පටන් ගන්නවා. එතිල් මධ්‍යසාර කියන වර්ගය. ඒ එතිල් මධ්‍යසාර නිපද වෙන හින්දා තමයි මධ්‍යසාර ගන්ධයක් එන්නේ. ඒ පැහැදිලි කිරීම වලම වෙනම ඡේදකින් ලියමු. මෙහිදී එතිල් මධ්‍යසාරයද එතිල් මධ්‍යසාරය
එතෙල් මධ්‍යසාරය ද නිපද වෙන නිසා එතෙල් මධ්‍යසාරයද නිපද වෙන නිසා මධ්‍යසාර ගන්ධය ඇති වෙයි. මධ්‍යසාර ගන්ධය ඇති වෙයි. ඒතර මේකෙන් අපිට මේ පැහැදිලි වෙන දේ තමයි මේ ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයක් මෙතන සිද්ධ වෙනවා. ඒ කියන්නේ ශුද්‍ර ජීවීන්ට ක්‍රියාකාරී වෙන්න පුළුවන්. ඒ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් විදිහට තමයි අර කාබන් ඩයොක්සයිඩ් හැදෙන එක සහ ওই මධ්‍යසාර හැදෙන එක සිද්ධ වෙන්නේ. නිගමනය කියලා ලියමු අලුත් රූලක. නිගමනය සීනි ද්‍රාවණය මත නිගමනයේ විදිහට ලියමු. සීනි ද්‍රාවණය මත ඊස්ට් ක්‍රියා කිරීමෙන් සීනි ද්‍රාවණය මත ඊස්ට් ක්‍රියා කිරීමෙන් වායුවක් නිපද වේ. ඒතර නිගමනයේ විදිහට අපි වායුවක් නිපද වේ කියලා තමයි කියන්නේ. පස්සේ තමයි අපි හොයාගන්නේ හරියටම මොකද්ද මේ වායුව කියලා. ඒතකොට වායුව කාබන් ඩයොක්සයිඩ්. ඊට අමතරව අර වාෂ්පශීලී තව සංයෝගයක් ද්‍රව්‍යයක් හැදෙනවා. ඒ නිසා තමයි අර ගන්ධයක් ලැබෙන්නේ. ඒකත් එහෙම මීට අමතරව වාෂ්පශීලී නිසා තමයි සුවඳ එන්නේ. ගන්ධයක් එන්නේ. මීට අමතරව වාෂ්පශීලී ද්‍රව්‍යයක්ද නිපද වේ. එතකොට දැන් මේ වාෂ්පශීලී ද්‍රව්‍ය තමයි එතිල් මධ්‍යසාර කියන එක. අර වායුව තමයි කාබන් ඩයොක්සයිඩ් කියන වායුව. ඒක අපි කලින් ලිව්වා. හැබැයි මේ නිගමනය ලියනකොට අපි නිගමනයේට ඒක ලියන්නේ නැහැ මේ කාබන් ඩයොක්සයිඩ් නිපද වෙනවා කියලා. ඒක පස්සේ තමයි හොයාගන්නේ. අපිට ඒ පේන එකෙන් හොයාගන්න පුළුවන් ඉන්නේ වායුවක් පිට වෙනවා කියලා විතරයි. අර ගන්ධයක් එන නිසා වාෂ්පශීලී ද්‍රව්‍යයක් පිට වෙනවා නැත්නම් හැදෙනවා කියලා තීරණය කරන්න පුළුවන්. දැන් මේ ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වයම තව තහවුරු කරගන්න පුළුවන් තවත් ක්‍රියාකාරකමක් තියෙනවා. දැන් අපි ඔකට අර ක්‍රියාකාරකම 1 කියලානේ දැම්මෙත්. ඊට පස්සේ ක්‍රියාකාරකම 2 කියලා දාන්නකෝ. ක්‍රියාකාරකම 2 කියලා වෙනම ලියන්නකෝ. ඒකෙනුත් අපි අර ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය තමයි අධ්‍යයනය කරන්න යන්නේ. ක්‍රියාකාරකම 2 කියලා ලියලා ඊට පස්සේ ක්‍රමය විදිහට ලියමු. ක්‍රියාකාරකම 2 කියලා ඊට පස්සේ ක්‍රමය
කියලා ලියමු. අලුතින් සාදාගත් ඊස්ට් සහ සීනි ද්‍රාවණයක් වීදුරු බෝතලයකට දමන්න. මේ වගේ වීදුරු බෝතලයකට මේ අලුතින් හදාගත්ත සීනි සහ ඊස්ට් ද්‍රාවණයක් දානවා. ඊළඟ රෝ ලියමු ඊට පසු එම බෝතලයේ කටට බැලුමක් සවි කරන්න. මේ වගේ බැලුමක් හයි කරනවා මේ බෝතලේ කටට. මේ තියෙනකොට මුලින් තියෙන විදිහ. ඊළඟ පියවර ටික වේලාවක් තබන්න. දැන් මේක ටිකක් වෙලා මේ තිබ්බහම අපිට නිරීක්ෂණයක් දකින්න පුළුවන්. මොකද්ද දකින්න පුළුවන් නිරීක්ෂණය? අපිට දකින්න පුළුවන් මේ වගේ මේ ටිකක් වෙනස් වීමක් වෙනවා. බැලුම අපි අයින් කරලා දැම්මොත් මේ බැලුම වෙනස් වෙනවා. ටිකක් වෙලා ගියාට පස්සේ අපිට දකින්න වෙන්නේ මේ විදිහේ බැලුමක් නෙමෙයි. මොකද වෙන්නේ? ටික වෙලාවක් යනකොට මේ බැලුම මෙහෙම පිම්බීමක් වෙනවා අපට දකින්න පුළුවන්. බැලුම පිම්බෙන්න පටන් ගන්නවා. ටිකක් වෙලා ගියාම ඒ වගේම අර බෝතලේ ඇතුලේ අපිට යම්කිසි නිරීක්ෂණයක් පේනවා. මේ බෝතලේ ඇතුලේ අපිට පේනවා බුබුලු දානවා. මෙහෙම බුබුලු දානවා බෝතලේ ඇතුලේ. වෙන වගේ උඩට එනවා. මෙහෙම බුබුලු ඇති වෙනවා දකින්න පුළුවන්. යට ඉඳන් මේ හැමතැනම බුබුලු වෙනවා උඩට. මේ වගේ නිරීක්ෂණයක් අපිට දකින්න පුළුවන් ටිකක් වෙලා යද්දී.
ඔය තියෙන්නේ ටික වෙලාවකට පස්සේ. හරි දැන් බැලුමක් හයි කරන්න කියලා කිව්වනේ ටිකක් වෙලා තිබ්බට පස්සේ මේ නිරීක්ෂණ දකින්න පුළුවන්. නිරීක්ෂණ විදිහට මේ රූපය අඳින්නකෝ. මේ තියෙන බැලුම බෝතලය වෙන ඇති වෙනවා. මේ තියෙන සීනි ඊස්ට් ජලය මිශ්‍රණයක් තියෙන්නේ. බෝතලය පෙන ඇති වෙනවා. රූප සටහන එතන අදිමුකෝ නිරීක්ෂණ විදිහට. දැන් සමහර අය ඉවර කරලා තියෙන බව පේනවා. ඉවර කරා නම් මට චුට්ටක් පෙන්වන්න බලන්න. ඉවර කරපු ඒවා පොඩ්ඩක් පෙන්වන්න බලන්න ඉවර කරලා නම්.
ඔව් ඇඳපු ඒවා පෙන්වන්න පුළුවන්. හොඳයි. සමහර අය දැන් ඉඳලා තියෙනවා. හොඳයි. හොඳයි සමහර අයගේ පැහැදිලිව පේනවා මට. හොඳයි. හොඳයි. දැන් ඔය මේ එක එක සත්තුන්ගේ එහෙම අර රූප දාලා තියෙන කට්ටිය තමන්මගේම රූපයක් දාගත්තා නම් හොඳ නේද? ඒ කියන්නේ තමන්ට වඩා ඒ සත්තු හොඳයි කියලා හිතලාද එහෙම සත්තුන්ගේ රූප දාලා තියෙන්නේ? නේද? ඔබේ ප්‍රොෆයිල් පික්චර් එක විදිහට ඕගොල්ලන්ගේම රූපයක් ෆොටෝ එකක් දැම්මම නම් හොඳයි. තමහරන් ඉන්නවා එක එක සත්තු. බල්ලෝ, නරි, සිංහයෝ, කොටි එහෙම ඉන්නවනේ නේද? ඒ තමන්ගේ රූපෙට වඩා ඒ රූපේ හොඳයි කියලා හිතලාද මේ එහෙම වෙන සතෙක්ගේ රූපයක් දාලා තියෙන්නේ? ඒ නිසා තමන්ගේ රූපේ දාන්න. ඔක ලස්සනයි. තමන්ගේ රූපේ ලස්සන ඊට වඩා. දැන් සමහරවිට මට රූපේ දැක්කහම සමහර අය මේ ඔයගොල්ලන්ගේ රූපේ දැක්කහම ළමයි අඳුර ගන්න පුළුවන් නේ. හැබැයි ඉතින් අර සත්තු දැක්කහම මට අඳුර ගන්න බෑනේ. කවුද එතන ඉන්නේ කියලා නේද? හොඳයි. දැන් ගොඩක් අය මේ පෙන්නවා කරපු අය හොඳයි. හොඳයි. හරි. දැන් සෑහෙන පිරිසක් පෙන්නවා මම දැක්කා. සමහර ඒවා ඔයගොල්ලොත් දැක්කා. නේද? දැන් ඔතන නිරීක්ෂණ ටික පොඩ්ඩක් ලිව්වොත් කොහොමද නිරීක්ෂණ ලියන්නේ අපි? ඔව්. කොහොමද නිරීක්ෂණ ලියන්නේ? නිරීක්ෂණ අපිට තියෙනවා නම් ලියන්න වෙන්නේ කොහොමද? එතන නිරීක්ෂණ කියලා අපි වෙනම ලියමුකෝ නිරීක්ෂණ කියලා. නිරීක්ෂණ ලියමු. මොකද්ද අපිට දකින්න පුළුවන් නිරීක්ෂණ කියලා? ඒක අපි ලියමු ටික වේලාවකින් බැලුම ක්‍රමයෙන් පිම්බේ. ටික වේලාවකින් බැලුම ක්‍රමයෙන් පිම්බේ. ටික වේලාවකින් බැලුම ක්‍රමයෙන් පිම්බේ. ක්‍රියාකාරකම් දෙකම මෙතන තියෙනවා. ඉස්සෙල්ලා කතා කරපු එකත් එක්කම ටික වේලාවකින් බැලුම ක්‍රමයෙන් පිම්බේ. ඒ වගේම මේකෙත් බෝතලේ ඇතුලේ පේනවා අපිට අර පෙන ඉහළට එනවා. බෝතලය තුල තවත් නිරීක්ෂණයක් විදිහට ලියන්නේ බෝතලය තුල පෙන ඇති වේ. පෙන එනවා කියලා කියන්නේ මේ වායු බුබුලු උඩට එනවා කියන එක. බෝතලය තුල පෙන ඇති වේ. ඒ වගේම මේකෙදි මේ අපි බෝතලේ අල්ලලා බැලුවොත් තව නිරීක්ෂණයක් දැනෙනවා. මේ බෝතලේ චුට්ටක් රත් වෙලා තියෙනවා. අර ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා තාපය පිටවීමක් වෙනවා. ඒ නිසා බෝතලේ ටිකක් රත් වෙලා තියෙනවා. ඒක නිරීක්ෂණයක් විදිහට ලියමු. බෝතලයේ මදක් රත් වී ඇත. බෝතලයේ මදක් රත් වී ඇත. බෝතලයේ මදක් රත් වී ඇත.
දැන් එතකොට මේකෙත් අපිට නිගමනය කරන්න පුළුවන් දේ තමයි මේ ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා අර සීනි ද්‍රාවණය තුල. නිගමනය කියලා ලියමු. ඒකෙත් නිගමනය කියලා ලියමු. ශුද්‍ර ජීවී නැත්නම් ඊස්ට් වල ක්‍රියාකාරීත්වය නිසා නිගමන විදිහටම ඊස්ට් වල ක්‍රියාකාරීත්වය නිසා වායුවක් නිපද වේ. ඒ නිසා තමයි පෙන එන්නේ නැත්නම් බුබුලු එන්නේ. ඊස්ට් වල ක්‍රියාකාරීත්වය නිසා වායුවක් නිපද වේ. හොඳයි. දැන් මේ දෙකෙන් එතකොට පැහැදිලි මේ විශේෂයෙන්ම ඊස්ට් කියන කට්ටිය ඒගොල්ලෝ මේ වායුවක් නිපදවනවා ක්‍රියාකාරීත්වයේදී විශේෂයෙන්ම ඊස්ට් ඒ හදන නිපදවන වායුව කාබන් ඩයොක්සයිඩ්. දැන් මෙන්න මේක උදව් කරගෙන තියෙනවා බේකරි කර්මාන්තයේදී. බේකරි නිෂ්පාදන කියන ඒවා ඔයගොල්ලෝ දන්නවනේ. පිටි පාවිච්චි කරලා විවිධ ආහාර වර්ග හදනවා. පාන්, බනිස්, විවිධ බනිස් වර්ග තියෙනවනේ. එහෙම බේකරි කර්මාන්තයේදී අර පිටි මිශ්‍රණයට ඊස්ට් එකතු කරනවා. ඊස්ට් එකතු කළා පැය කිහිපයක් තියෙන්න අරිනවා. එතකොට මේ පිටි මිශ්‍රණය ඇතුලේ ඊස්ට් ක්‍රියා කළා අර විදිහටම කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරනවා. ඊට පස්සේ වෙන්නේ අපි හිතමුකෝ පාන් කියලා. පාන් ඊට පස්සේ අර පෝරණුවක දාලා පුලුස්සනවනේ. අන්නේ පුලුස්සනකොට මොකද වෙන්නේ? පිටි අතර තියෙන අර කාබන් ඩයොක්සයිඩ් වායු ඒවා රත් වෙලා ප්‍රසාරණය වෙලා පිටි අංශු ඈත් කරගෙන එළියට එනවා. එහෙම එළියට එනකොට පිටි අංශු ඈත් වෙන හින්දා තමයි ඔය පාන් ගෙඩියක පාන් පෙති කැපුවාම අපිට ඒකේ සිදුරු සහිත සවිවර ස්වභාවයක් සැහැල්ලු ස්වභාවයක් දකින්න දැනෙන්න පුළුවන් වෙන්නේ. පාන් පෙත්තක සැහැල්ලු ගතියක් තියෙනවනේ. ඒ සැහැල්ලු සවිවර සිදුරු සහිත ස්වභාවය ඇති වෙන්නේ අර ඊස්ට් පිට කරපු කාබන් ඩයොක්සයිඩ් පාන් පුලුස්සනකොට පිටි අංශු ඈත් කරගෙන එළියට එන හින්දා. ඒ වගේම ඒකෙදි හැදෙන එතිල් මද්දසාර රත් වෙනකොට වාෂ්ප වෙලා යනවා. ඒ නිසා අපිට මේ පාන් ගෙඩිය සැහැල්ලුව ලබා ගන්න පුළුවන් වෙනවා පිලිස්සීමෙන් පස්සේ. නිසා බේකරි කර්මාන්තයේදී මේ ඊස්ට් උදව් කරගන්නවා පිටි පිපීම සඳහා. අලුත් රූලක ලියමු. ඊස්ට් වල ක්‍රියාකාරීත්වය බේකරි කර්මාන්තයේදී ඊස්ට් වල ක්‍රියාකාරීත්වය බේකරි කර්මාන්තයේදී ප්‍රයෝජනයට ගනී. පිටි මිශ්‍රණයට ඊස්ට් එකතු කර ටික වේලාවක් තිබෙන්නට හරි. එවිට
පාන් පිටි පිපීම සිදුවේ. එර කාබන් ඩයොක්සයිඩ් වායුව පිටවීම නිසා පිම්බිලා එනවා. ඒ දෙවෙනි රූපේ තියෙන්නේ එහෙම පිම්බිලා ආපු අර මිශ්‍රණය. පාන් ගෙඩි හදන්න දාපු පිටි ටික මේ විදිහට පාන් පිටි පිපීම ලෙස හඳුන්වනවා. පිටි පිපීම සිදු වෙනවා. ඊළඟට දැන් මේක පෝරණුවක පාන් ගෙඩිය පුලුස්සනවනේ. එතකොට අර කාබන් ඩයොක්සයිඩ් සහ හැදිච්ච එතිල් මධ්‍යසාර වාෂ්ප වෙලා යනවා. පිට වෙලා යනවා. පාන් පිලිස්සීමේදී දැන් මේ ඇතුලේ අර කාබන් ඩයොක්සයිඩ් එකතු වෙලා තියෙන්නේ. ඒවා ඊට පස්සේ පිටි තල්ලු කරගෙන පිටි අංශු අතරින් එළියට එනවා. අන්න එතකොට තමයි අර සැහැල්ලු ස්වභාවය එන්නේ පිට්ටුවට පස්සේ. පාන් පිලිස්සීමේදී ඇතුළත ඇති කාබන් ඩයොක්සයිඩ් වායුව පාන් පිලිස්සීමේදී ඇතුළත ඇති කාබන් ඩයොක්සයිඩ් වායුව කාබන් ඩයොක්සයිඩ් වායුව පිටි අංශු ඈත් කරමින් ඉවතට පැමිණීම නිසා පාන් වල සවිවර බව ඇතිවේ. අර සිදුරු සහිත සැහැල්ලු ස්වභාවය. පාන් වල සවිවර බව ඇතිවේ. ඒ අන්තිම රූපේ තියෙන්නේ පාන් පෙත්ත කැපුවාම අපිට අර සිදුරු සහිත ස්වභාවයක් තියෙනවනේ දකින්න. ඒ අර සවිවර බව තමයි සැහැල්ලු බව ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම අර පාන් පුලුස්සනකොට දැන් ඕකෙදී අර කාබන් ඩයොක්සයිඩ් වලට අමතරව එතිල් මධ්‍යසාර හැදෙනවනේ. අර ඉස්සෙල්ලා කිව්වේ මධ්‍යසාර ගන්ධයක් එනවා කියලා. මේ පාන් වල ඔය විදිහට හැදෙන එතිල් මධ්‍යසාර පුලුස්සනකොට වාෂ්ප වෙලා යනවා. වෙනම ඡේදයකින් ලියන්න පාන් පිලිස්සීමේදී ඊස්ට් වල ක්‍රියාකාරීත්වයෙන් සෑදුණු එතිල් මධ්‍යසාර වාෂ්ප ලෙස පිට වී යයි. දැන් මෙතන නම් තියෙන ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වය අපිට උදව්වක් වෙන අවස්ථාවක්. කියන්නේ පාන් පිටි පිපෙන්න මේක උදව් වෙනවා. හැබැයි සමහර දැන් ආහාර උග්‍ර දැක්කා නරක් වෙනවා කියලා. ඒතර නරක් වීමට මූලිකව හේතු වෙන්නේ මේ ශුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්වයනේ. එතකොට මේ ශුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා ආහාර නරක් වෙනවා කිව්වා. දැන් ආහාර මත ශුද්‍රජීවීන් ක්‍රියාකාරී වෙන්න නම්
විශේෂයෙන්ම ප්‍රධානම සාධක දෙකක් ඒගොල්ලන්ට උමනා වෙනවා. එකක් තෙතමනය. අනිත් එක තමයි සුදුසු උෂ්ණත්වයක් තියෙන එක. ඔන්න ඔය සාධක දෙකත් එක්ක තමයි මේගොල්ලෝ ක්‍රියාකාරී වෙන්නේ. ආහාරයේ තියෙන පෝෂක ලබා ගන්න තමයි මේක ක්‍රියාකාරී වෙන්නේ. ඒතර ඒ ආහාරයේ හැබැයි පෝෂක විතරක් තිබුණට හරියන්නේ නැහැ. තෙතමනේ තියෙන්න ඕන. ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් සුදුසු උෂ්ණත්වයක් තියෙන්න ඕන. එතකොට තමයි මේගොල්ලෝ ක්‍රියාකාරී වෙන්නේ. අලුත් රූලක මේ වෙනම එතන දැන් වෙන පාටකින් ලියමු. ආහාර මත ශුද්‍රජීවීන් ආහාර මත ශුද්‍රජීවීන් ක්‍රියාකාරී වන්නේ ආහාර මත ශුද්‍රජීවීන් ක්‍රියාකාරී වන්නේ තෙතමනය සහ සුදුසු උෂ්ණත්වය තෙතමනය සහ සුදුසු උෂ්ණත්වය යන සාධක තෙතමනය සහ සුදුසු උෂ්ණත්වය යන සාධක පැවතුනහොත්ය. එතකොට දැන් අපිට මේ ශුද්‍රජීවීන් ක්‍රියාකාරීත්වය නවත්ත ගන්න නම් මේ සාධක අයින් කරන්න වෙනවා. දැන් සාමාන්‍යයෙන් කියන්නේ කාමර උෂ්ණත්වය. ඒ කියන්නේ සෙල්සියස් අංශක 25 සෙල්සියස් අංශක 30 අතර. ඒ උෂ්ණත්වය තමයි ශුද්‍රජීවීන්ට මේ ක්‍රියාකාරී වෙන්න හිතකරම උෂ්ණත්ව පරාසය කියන්නේ. ඒතර ඔය උෂ්ණත්වයේදී ගොඩාක් ආහාර නරක වෙන්න පුළුවන්. මොකද මේගොල්ලෝ හොඳින් ක්‍රියාකාරී වෙන නිසා. ඒතර ඊට වඩා අඩු වුණොත් ඒගොල්ලන් ක්‍රියාකාරීත්වය ඉතාම අඩු වෙනවා. ඒ හින්දා තමයි ශීතකරණය දාලා අපිට ආහාර කල් තියා ගන්න පුළුවන් වෙන්නේ. ශීතකරණය ඇතුලේ උෂ්ණත්වය අඩු හින්දා මේගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. වෙන පාටකින් ලියමු. වෙන පාටක් දාලා තරුවක් දාලා වෙන පාටකින්ම ලියමු. සෙල්සියස් අංශක 25ත් සෙල්සියස් අංශක 25ත් සෙල්සියස් අංශක 30ත් අතර උෂ්ණත්වය හෙවත් සෙල්සියස් අංශක 25ත් 30ත් අතර උෂ්ණත්වය හෙවත් මේකට කියනවා අපි කාමර උෂ්ණත්වය කියලා. හෙවත් සාමාන්‍ය කාමර උෂ්ණත්වය. ශුද්‍රජීවීන්ගේ වර්ධනයට හිත කරවේ. ශුද්‍රජීවීන්ගේ වර්ධනයට හිත කරවේ. ශුද්‍රජීවීන්ගේ වර්ධනයට හිත කරවේ.
දැන් එතකොට ඔය ශීතකරණය දැම්මහම වෙන්නේ මේ උෂ්ණත්වයට වඩා අඩු වෙනවනේ. එතකොට ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඒ නිසා ආහාරය නරක් නොවි වැඩි කාලයක් තියාගන්න පුළුවන් වෙනවා. වෙනම රූලක ලියමු. ශීතකරණයක දැමූ විට ශීතකරණයක ආහාර දැමූ විට ශීතකරණයක ආහාර දැමූ විට උෂ්ණත්වය අඩුවන නිසා ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වයද අඩුවේ. මේ නිසා ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වයද අඩුවේ. මේ නිසා ආහාර නරක් නොවි වැඩි කාලයක් තබාගත හැකි වේ. දැන් උෂ්ණත්වයයි තෙතමනයයි ඇරුණහම තවත් බලපාන සාධකයක් තියෙනවා මේ pH පරාසය කියන එක. pH අගය ගැන අර pH කඩදාසි ගැන හතේදී ඉගෙනගෙන තියෙනවනේ. එතකොට මේ pH අගයත් බලපානවා ශුද්‍රජීවීන්ගේ වර්ධනයට. එක එක ශුද්‍රජීවීන් වර්ධනය වෙන්නේ විවිධ pH අගයන් සහිත මාධ්‍ය වලදී. එතකොට මෙන්න මේවා පාලනය කරලා ඒ කියන්නේ ජලය, යෝග්‍ය උෂ්ණත්වය, pH අගය ඒ වගේ දේවල් පාලනය කරලා ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වය පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ ආහාර නරක් වීම අඩු කරගන්න ප්‍රමාද කරන්න පුළුවන්කමක් තියෙනවා. එතන අලුත් රූලක ලියමු. ශුද්‍රජීවී වර්ධනයට පහත දැක්වෙන ශුද්‍රජීවී වර්ධනයට පහත දැක්වෙන සාධක සුදුසු ලෙස ලැබිය යුතුය. මෙන්න මේ සාධක උමනා වෙනවා. එකක් තමයි සුදුසු උපස්තරයක්. ඒ කියන්නේ වැඩෙන්න සුදුසු තැනක්. ඒතර ඒක විදිහට තමයි අර ආහාරය යොදාගන්නේ. ඊළඟට තෙතමනය.
තංජාලය. ඊළඟට සුදුසු උෂ්ණත්වය. ඊළඟට ගැළපෙන pH පරාසයක් pH අගයක්. ඒ කියන්නේ අර ආම්ලික බාෂ්පික ගතිය. ගැළපෙන pH අගයක් තියෙන්න ඕනේ මාධ්‍යයේ. ඒ සාධක හතර ලියන්නකෝ. මේ සාධක අවශ්‍ය වෙනවා ක්ෂුද්‍ර ජීවීන්ට හොඳින් වර්ධනය වෙන්න. සුදුසු පස්තරයක්, තෙතමනය, සුදුසු උෂ්ණත්වය, ගැළපෙන pH අගය. මේ සාධක හරියට ගැලපුණොත් තමයි ක්ෂුද්‍ර ජීවීන් වඩා හොඳට වැඩිම සිද්ධ වෙන්නේ. දැන් මේ ඉස්සල්ලා අපි අර දැක්කනේ මේ සීනි සහිත මාධ්‍යයක ඊස්ට් වර්ධනය. සීනි සහිත මාධ්‍යයක ඊස්ට් වර්ධනය. සීනි බහුල ආහාර මත ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට කියනවා පැසීම කියලා. ඒ පැසීමේදී තමයි අර කාබන් ඩයොක්සයිඩ් සහ එතිල් මධ්‍යසාර හැදෙන්නේ. සීනි බහුල ආහාර මත ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයට කියන්නේ පැසීමේ ක්‍රියාව කියලා. නැත්නම් පැසීම කියලා. ඒ වගේම දැන් සමහර ආහාරවල වැඩිපුර තියෙන ප්‍රෝටීනනේ. දැන් මේ ප්‍රෝටීන ආහාර මත ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයට කියනවා පූති භවණය කියලා. පූති භවණය. මම පස්සේ ලියන්න දෙන්නම්. මේ වචන ටික ඒකට මතක තියාගන්න වෙනවා. පැසීම කියන්නේ මොකක්ද? සීනි බහුල ආහාර මත ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය. පූති භවණය කියනවා ප්‍රෝටීන බහුල ආහාර මත ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය. ඊළඟට ලිපිඩ බහුල තෙල් සහ මේද ලිපිඩ බහුල ආහාර මත ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයට කියනවා ඒ ආහාරය මුඩු වීම කියලා. ඒ මුඩු වීම කියලා කියන්නේ ලිපිඩ බහුල ආහාර මත ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියා කිරීම. ඔතන අලුතින් වෙනම රූලක ලියමු. ආහාර වර්ගය අනුව ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය ආහාර වර්ගය අනුව ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය විවිධ නම් වලින් හඳුන්වයි. විවිධ නම් වලින් හඳුන්වයි. එතකොට ඒකේ දැන් එකක් තමයි සීනි බහුල ආහාර මත ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියා කිරීමට කියනවා පැසීම කියලා. ප්‍රෝටීන බහුල ආහාර මත ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයට කියනවා පූති භවණය. ලිපිඩ බහුල ආහාර මත ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයට කියන්නේ මුඩු වීම කියලා. සමහරවිට කියනවනේ අම්මලා හැම මේ පොල් තෙල් මුඩු වෙලා කියලා පරණ වුණාම ඒ ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියා කරලා ඒක වෙනස් වෙලා තියෙන්නේ. ගන්ධය වෙනස් වෙනවා, ස්වභාවයත් වෙනස් වෙනවා. එතකොට වෙනම තරු දාලා වෙන පාට වලින් ලියමු. වෙන පාටකින් ලියමු තරුවක් දාලා. පැසීම කියලා ලියන්නකෝ. පැසීම. තරුවක් දාලා වෙන පාටකින් ලියන්න පැසීම. පැසීම. ඒක පොඩි ඉරි කැල්ලක් ගහලා පැසීම කියන්නේ මොකක්ද කියලා ලියමු. පැසීම කියලා ඒක ඉරි කැල්ලක් ගහලා ලියමු. සීනි බහුල ආහාර මත
සීනි බහුල ආහාර මත ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සීනි බහුල ආහාර මත ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය. ඒකට තමයි එතකොට පැසීම කියලා කියන්නේ. ඊට පස්සේ ලියමු වෙන පාටකින් ලියමු දරුවක් දාලා පූති භවනය පූති භවනය. පූති භවනය කියන්නේ මොකක්ද කියලා මම කලින් කිව්වා. පූති භවනය කියලා අදහස් කරන්නේ ප්‍රෝටීන බහුල ආහාර මත ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය. මේ වචන ටිකයි මේ අදහස් ටිකයි මතක තියාගන්න. මොකද විභාගවලදී වචන දීලා තේරුම අහන්න පුළුවන්. නැත්තම් මේ ක්‍රියාකාරීත්වය දීලා මොකක්ද ඒකට කියන වචනේ කියලා අහන්න පුළුවන්. පූති භවනය කියන එකෙත් ඉරි කැලක් ගහලා ලියමු. ප්‍රෝටීන බහුල ආහාර මත ප්‍රෝටීන බහුල ආහාර මත ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය ප්‍රෝටීන බහුල ආහාර මත ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයට තමයි පෝති භවනය කියලා කියන්නේ. ඊළඟට තව එකක් කිව්වා. ඊළඟ එක විදිහට ලියමු තුන්වෙනි එක වෙන පාටකින් ලියමු. දරුවක් දාලා මුඩු වීම මුඩු වීම මුඩු වීම කියන්නේ ඒකේ තර වගේ මෙටි කැලක් ගහලා ලියමු. ලිපිඩ බහුල ආහාර මත ලිපිඩ බහුල ආහාර මත ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ලිපිඩ බහුල ආහාර මත ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය. හරි එතකොට ඔය වචන ටිකයි අදහස් ටිකයි මතක තියාගන්න. ශුද්ධ ජීවීන් මේ එක එක ආහාර වර්ග මත ක්‍රියා කරනකොට විවිධ නම් වලින් තමයි හඳුන්වන්නේ. සීනි බහුල ආහාර මත ක්‍රියා කිරීම පැසීම, ප්‍රෝටීන බහුල ආහාර මත ක්‍රියා කිරීම පූති භවනය, ලිපිඩ බහුල ආහාර මත ක්‍රියා කිරීම මුඩු වීම කියලා කියන්නේ. හොඳයි දැන් මේ ශුද්‍ර ජීවීන් කියන කට්ටිය මේ අය දැන් ආහාර නරක කරනවා කියවනේ. දැන් ඒක නම් අපිට අවාසිදායක හානිදායක අහිතකර බලපෑමක් ආහාර නරක කිරීම. ඒත් ඇත්තටම මේ ශුද්‍ර ජීවීන් අපිට හැම වෙලේම මේ හානිදායකම වැඩද කරන්නේ. මේගොල්ලෝ වැඩක්ම නැද්ද? ඔව් මේගොල්ලන්ගේ වැඩක් තියෙනවා. අපි ඔය හානි සිද්ධ වෙනවා වගේ මේගොල්ලන්ගෙන් අපි මේගොල්ලන්ව ප්‍රයෝජනට ගන්න අවස්ථාවක් තියෙනවා. මොනවද මේගොල්ලෝ ප්‍රයෝජනට ගන්න අවස්ථා? විවිධ ආකාර වලින් අපි මේ අය ප්‍රයෝජනට ගන්නවා. මේ තියෙන අර මං කිව්ව වෙළඳ පොලේ තියෙනවා කියලා ඊස්ට්
මේ තියෙන්නේ වෙළඳ පොලේ තියෙන ඊස්ට්. ඝන බවට පත් කරපු මේ ඊස්ට් තියෙන්නේ. මේ තියෙන්නේ අර අන්වීක්ෂයෙන් පේන විදිහ ඊස්ට්. දැන් මේ ඔය ශුද්‍ර ජීවීන් මගින් අපි ගන්න ප්‍රයෝජන ටිකක්. එතන බලන්න මේ දේවල් හදනකොට මේ දේවල් කරනකොට ශුද්‍ර ජීවීන් උදව් කරගෙන තියෙනවා. එකක් තමයි ඔය කිරි මුදවන්න. මේකට ශුද්‍ර ජීවීන් උදව් වෙනවා. ඒ බැක්ටීරියා වර්ග උදව් වෙනවා. යෝගට් නිෂ්පාදනයටත් ඒ බැක්ටීරියා වර්ග උදව් වෙනවා. චීස් නිෂ්පාදනයේදී බැක්ටීරියා වගේම දිලීරත් උදව් වෙනවා. ඊළඟට බේකරි ආහාර පාම් බනිස් ඒ වගේ වැඩි අපි කෝ ඊස්ට් උදව් වෙනවා. තව තියෙනවා මේ ප්‍රතිජීවක ඖෂධ. දැන් සමහර රෝගවලට මේ ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනවා ශුද්‍ර ජීවීන්ගෙන් වැළඳෙන රෝගවලට. ඇත්තට මේ ප්‍රතිජීවක ඖෂධ කියන්නේ ශුද්‍ර ජීවීන් මර්ධනය කරන්න වෙනත් ශුද්‍ර ජීවියෙකුගෙන් ගත්ත රසායනික ද්‍රව්‍ය අඩංගු කරලා හදපු බෙහෙත්. ශුද්‍ර ජීවී රෝග මර්ධනයට වෙනත් ශුද්‍ර ජීවියෙක්ගෙන් ගත්ත රසායනික ද්‍රව්‍ය අඩංගු කරලා බෙහෙත් හදලා තියෙනවා. ඒක තමයි ප්‍රතිජීවක ඖෂධ කියන්නේ. එහෙම මුලින්ම හදපු ප්‍රතිජීවක ඖෂධය තමයි මේ පෙනිසිලින් කියන ඖෂධය. පෙනිසිලියම් කියන දිලීරෙන් ලබාගත් රසායනික ද්‍රව්‍ය තමයි මේකේ තියෙන්නේ. බැක්ටීරියා රෝග මර්ධනයට පාවිච්චියට ගන්නවා. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා පොඩි කාලේ සමහර විට මතක ඇති. බෙහෙත් විදිනවා කියලා එකක්. එකන් ගිහිල්ලා බෙහෙත් විදලා තියෙන සමහරට ඉස්කෝලේට ඇවිල්ලා බෙහෙත් විදිනවා. හැබැයි ඔයගොල්ලන්ට මම හිතන්නේ දැන් මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ එහෙම බෙහෙත් විද්දේ නැතුව ඇති. නැත්තම් සාමාන්‍යයෙන් 7 වසරේදී මේ ඉස්කෝලේට ඇවිල්ලාම බෙහෙතක් විදිනවා. එතකොට මේ බෙහෙත් විදිනවා කියන එක පොඩි කාලේ ඉපදිච්ච ගමන් මාස 3න් මාස 9න් අවුරුද්දෙන් අවුරුදු දෙකමාරෙන් එහෙම විටින් විට විදිනවා. ප්‍රතිශක්තිකරණ එන්නත් කියලා මේවට කියන්නේ. මේ කරන්නේ ඉදිරියේදී හැදෙන්න පුළුවන් යම් රෝගයකට අපේ ඇඟේ ප්‍රතිශක්තියක් ඔරොත්තු දීමේ හැකියාවක් ඇති කරනවා කලින් එන්නතක් ලබා දීලා ශුද්‍ර ජීවීන්ගෙන් හැදෙන වැළඳෙන්න පුළුවන් රෝග සඳහා තමයි මේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දෙන්නේ. ඒකෙදි කලින් අපිට මේ රෝගකාරකයන්ව හඳුන්වා දීමක් තමයි ඇත්තටම කරන්නේ. ඒතර අපේ ඇඟ හැදිලා තියෙනවා මේ සකස් වෙලා තියෙනවා ඒ රෝගකාරකයන් මර්ධනය කරන්න පුළුවන් විදියට. ඊළඟ විනාකිරි සහ මද්යසාර නිෂ්පාදන වලදීත් ඔය ශුද්‍ර ජීවීන් උදව් වෙනවා. ඉස්සලකවනේ ඊස්ට් මද්යසාර හදන්න උදව් වෙනවා. විනාකිරි හදන්නත් බැක්ටීරියා වර්ග සහ ඔය දිලීර ඊස්ට් දෙකම උදව් වෙනවා. ඊළඟට හතු කියලා ඔයගොල්ලෝ ආහාරයට ගන්නවා. ඒ ආහාර විදියට යොදාගන්නෙත් ශුද්‍ර ජීවීන්ගේ ප්‍රජනක ව්‍යුහයක් තමයි බිම්මල් හතු කියලා කියන්නේ. ආහාර විදියටත් එනම් අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට කොම්පෝස්ට් පොහොර හදන එක අර ගෙවත්තේ තියෙන කොළරොඩු එකතු කරලා පොහොර බවට පත් කරගන්න පුළුවන් නේ. මේක කරලා දෙන්නේ ශුද්‍ර ජීවීන්. බැක්ටීරියා දිලීර මේවා වර්ධනය වෙලා දි รา පත් කරනවා. ඊළඟට ජීව වායු නිෂ්පාදනය කරන එක. ඔය නිවසෙන් ඉවතට දාන එළවලු පළතුරු කොටස් ඊළඟට ගෙදර ගවයෙක් එහෙම ඇති කරනවා නම් ගව මල මුත්‍ර මේවා පොළොව ඇතුලේ ටැංකියකට යණ්ඩ සලස්වල මාස 3ක් විතර මේක වහලා තියෙනවා. එතකොට මේක ඇතුලේ ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයක් ඇති වෙලා මේකෙන් නිපදවන වායුවක් ගෑස් එකක්. ජීව වායුව කියලා අපි මේකෙන් මේ නිපදවන වායුවට කියන්නේ. ඇත්තරම මේ මීතේන් කියන වායුව තමයි මේකේ අඩංගු වෙන්නේ හැදෙන්නේ. ඊළඟට කොහු කර්මාන්තයේදී පොල්ලෙලි වලින් කෙඳි ලබා ගන්නකොට කෙඳි වෙන් කරගන්න මේ බැක්ටීරියා උදව් වෙනවා. ඔය පොල්ලෙලි මුලින්ම වතුර වලක දාලා දින කීපයක් සතියක් දෙකක් පල් කරනවා. තියෙන්න අරිනවා. අන්න එතකොට මේක බැක්ටීරියා වර්ධනය වෙනවා. ඒ බැක්ටීරියා මගින් කෙඳි එකට බැඳලා තියෙන රසායනික ද්‍රව්‍ය ජීර්ණය කරනවා. ඊට පස්සේ පොල්ලෙලි උඩට අරගෙන පොල්ලෙලි තලනවා. අන්න තලනකොට කෙඳි පහසුවෙන් වෙන් කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අර කෙඳි එකට බැඳලා තියෙන ඒ ඝනකම් රසායනික ද්‍රව්‍ය ජීර්ණය කිරීමක් බැක්ටීරියා මගින් කරලා දෙනවා.
ඉතින් මේ වගේ ප්‍රයෝජන තවත් තියෙනවා මේ ප්‍රයෝජන කීපයක්. ඔතන වෙනම ලියමු අනුමාතෘකාවක් ලියමු. ශුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම්. ශුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම්. ඔබට ප්‍රයෝජනවත් බලපෑම්. ශුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම්. දැන් ශුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම්. ඔය කියපුවා මතකෙන් ලියන්න පුළුවන්ද? දැන් කීපයක් ඉස්සර කරා. බලන්න මතක් කරන්න මොනවද? කිරි මුදවන්න, චීස් හදන්න, ඒ වගේම යෝගට් නිෂ්පාදනයේට, බේකරි ආහාර නිෂ්පාදනයේදී ප්‍රතිජීවක ඖෂධ හදන්න, ප්‍රතිශක්තිකරන එන්නත් හදන්න, විනාකිරි සහ මද්‍යසාර හදන්න, ආහාරයක් විදියට බිම්මල් ඊළඟට කොම්පෝස්ට් පොහොර හදන්න, ජීව වායු නිපදවන්න, කොහු කර්මාන්තයේදී මේ ශුද්‍ර ජීවීන් උදව් වෙනවා. එහෙනම් ශුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම් කියලා අර ගන්න පුළුවන් ප්‍රයෝජන එක දෙක දාලා මතකින් කීපයක් ලියන්න බලන්න ඉස්සෙල්ලා. ඔය කියපු ඒවා. කිරි මිදවීම සඳහා, යෝගට් නිෂ්පාදනය සඳහා, චීස් නිෂ්පාදනයේට ඔයගොල්ලෝ මතකෙන් ලියන්න මේ මතක් වෙන්න මම මේ කීපයක් කියන්නේ. බේකරි ආහාර නිෂ්පාදනයේට, විනාකිරි සහ මද්‍යසාර නිෂ්පාදනයේට, ප්‍රතිජීවක ඖෂධ සෑදීමට, ප්‍රතිශක්තිකරන එන්නත් හදන්න, ඊළඟට ආහාර ලෙස බිම්මල් යොදා ගැනීම, කොම්පෝස්ට් පොහොර සෑදීමට, ජීව වායු නිෂ්පාදනයට, කොහු කර්මාන්තයට මේ වගේ දේවල් වලට මේ ශුද්‍ර ජීවීන් පාවිච්චි වෙනවා. ලියන්න බලන්න හිතකර බලපෑම් විදියට මේ ප්‍රයෝජන ගන්න අවස්ථා ටික.
හරි මම හිතන්නේ ලියලා ඉවර ඇති. ඒතර මේවා ඔක්කොම මේ වාසිදායක ඒවානේ. හැබැයි ඔයිට අමතරව තව වාසිදායක හිතකර ඒවාත් තියෙනවා. දැන් ඔය මේ වගාවන්ට හානි කරන පලිබෝධකයෝ ඒ පලිබෝධකයෝ පාලනය කරන්න මේ ශුද්‍ර ජීවීන් අද වෙනකොට යොදා ගන්නවා. ඊළඟට සමහර මේ පොහොර විදියට ජෛව පොහොර කියලා මේවට කියන්නේ. වගා බිම් වලට පොහොර විදිහට මේ ශුද්‍ර ජීවීන්වම දානවා. ඔය නයිට්‍රජන් එහෙම වායුගෝලයෙන් ලබා ගන්න පුළුවන් පොළොවට දෙනවා. එතකොට පස සාරවත් වෙනවා. ඒ වගේ ප්‍රයෝජන සඳහාත් යොදා ගන්නවා. දැන් ඔතන මේ දැන් ඔය ඕගොල්ලෝ ලියන්න ඇතිනේ දැන් කිරි මුදවීම, යෝගට් නිෂ්පාදනය, චීස් නිෂ්පාදනය, බේකරි ආහාර නිෂ්පාදනය, ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය, ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනය, විනාගිරි හා මද්‍යසාර නිෂ්පාදනය, ආහාර ලෙස යොදා ගැනීම, කොම්පෝස්ට් පොහොර සෑදීම, ජීවවායු නිෂ්පාදනය, ඊළඟට කොහු කර්මාන්තය මේ වගේ වට පාවිච්චියට ගන්නවා. ඊට අමතරව එතකොට ඔය මේ පලිබෝධකයන් පාලනය කරන්න ඒ වගේම ජෛව පොහොර ලෙස වගා බිම් වලට යෙදීම ජෛව පොහොර කියලා ඒවට කියන්නේ ශුද්ධ ජීවීන්ම දානවා පොහොර විදිහට. පොහොර හදලා දෙනවා එතකොට ඒගොල්ලෝ ජෛව පොහොර ලෙස ශුද්ධ ජීවීන් භාවිතය. ජෛව පොහොර ලෙස ශුද්ධ ජීවීන් භාවිතය. ඔතන මේ ඉඩක් තියන්න පිටුවක විතර CR පොතක් නම් පිටු භාගයක් වගේ ඇති වෙයි. ඔය මේ විදිහට මේ ඔයගොල්ලෝ ලියපු ප්‍රයෝජන දැන් තිබුණානේ. ඒ ප්‍රයෝජන වලට අදාළ රූප කීපයක් අලවන්න හරි අඳින්න නම් අමාරුනේ අලවන්න ඉඩක් තියන්නකො පිටුවක් හෝ පිටු භාගයක් CR පොතක නම් පිටු භාගයක් විතර ඇති වෙයි. මේ රූප කීපයක් අලවන්න ඔය ප්‍රයෝජන වල නැත්නම් හිතකර බලපෑම් වල ප්‍රයෝජන අලවන්න රූප කීපයක් අලවන්න එතන ඉඩක් තියන්න. හොඳයි ඊට පස්සේ මේ ශුද්ධ ජීවීන්ගේ හිතකර බලපෑම්නේ. ඔතන ප්‍රශ්නයක් විදිහට ලියමු. වෙනම ප්‍රශ්නයක් විදිහට ලියමු. ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම් මොනවාද? ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම් මොනවාද? ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම් මොනවාද? හරි. දැන් මේ ශුද්‍ර ජීවීන්ගෙන් තියෙන අහිතකර බලපෑම් මොනවද? අපි දන්නවා කතා කරලා තියෙනවා. දැන් ඉස්සෙල්ලා පටන් ගන්නකොටත් ඔයගොල්ලෝ නිරීක්ෂණය කරපු ඒවාත් තිබ්බේ එහෙම අහිතකර බලපෑමක් නේ. එකක් තමයි ආහාර නරක් කිරීම. ඊළඟට මිනිසුන්ට රෝග ඇති කිරීම. සත්තුන්ට රෝග ඇති කිරීම. ඊළඟට භෝග වගාවන් වලට රෝග ඇති කිරීම. ශාක වලට භෝග වගාවන් වලට රෝග ඇති කිරීම. මෙන්න මේ වගේ ඒවා අහිතකර බලපෑම්. ආහාර නරක් කිරීම, මිනිසුන්ට රෝග ඇති කිරීම, සතුන්ට රෝග ඇති කිරීම, භෝග වගාවන්ට රෝග ඇති කිරීම. හරි ඒ ටික තනියම ලියන්න ඕන. මොනවද අහිතකර බලපෑම් කියලා කීපයක් එතන ලියන්න ඕන. ඒක ලියලා තියන්න අනිත් දවසේ සම්බන්ධ වෙනකොට මේ අහිතකර බලපෑම් ඔය කියපු ඒවා මේ ලියලා තියන්න ඕන. දැන් ශුද්‍ර ජීවීන් සම්බන්ධ එතකොට මේකේ මේ මතක තියාගන්න පාඩම් කරගන්න ටිකක් තියෙනවා. එකක් තමයි ශුද්‍ර ජීවීන් කියන්නේ කවුද? ඊළඟට ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය අඳුරගන්න පුළුවන් අර ක්‍රියාකාරකම් කීපයක් සහ ඒවා නිරීක්ෂණ මොනවද? ඒ වගේම ඔය කියපු හිතකර බලපෑම් ශුද්‍ර ජීවීන් කියන කට්ටිය කොහොමද අපිට ප්‍රයෝජනවත් වෙන්නේ? දැන් අන්තිමට ඔය ලියන්න කිව්වේ ශුද්‍ර ජීවීන් අහිතකරව බලපාන්නේ අපිට මොන විදිහවලටද? ඒ ටික තනියම ලියන්න පුළුවන් වෙන්න ඕන. රෝග ඇති කිරීම, ආහාර නරක කිරීම. ඒතර රෝග ඇති කිරීම මිනිසුන්ට රෝග ඇති කිරීම එක, සත්තුන්ට රෝග ඇති කරන එක, ශාක වලට රෝග ඇති කරන එක මේවා වෙන වෙනම ලියන්න පුළුවන් අහිතකර බලපෑම් විදිහට. ඒ ටික එතකොට මේ පාඩම් කරගන්න ඔය කොටස අපි
කතා කරමු. එතකොට ලබන සතියේ මේ පාඩම ඉවර වෙයි. මේ ඊට පස්සේ අපි ඊළඟ පාඩමට යන්නේ මේ අර අලුත් ටියුට් එකක් එන සතියේදී ගන්න පුළුවන්. එන සතියේදී මම ඒක ගෲප් එකට දාන්නම් ගන්න පුළුවන් මේ දවසේ ඉඳලා කියලා. මේ සතියේ බැහැ තාම. එන සතියේ ඉඳලා වගේ ගන්න පුළුවන් අලුත් ටියුට් එකක්. ඒ කියන්නේ පෙබරවාරි වලට අදාළ ටියුට් එක, ඊළඟ පාඩමට අදාළ ටියුට් එක. ඒක මං ලබන සතියේ එතකොට හරියටම කියන්නම්. ඊට කලින් ගන්න පුළුවන් නම් මේ ගෲප් එකට දාන්නම් අවල් දවසේ ඉඳලා ගන්න පුළුවන් කියලා. හැබැයි මේ ටික දැන් පාඩම් කරගන්න ඕන. එහෙනම් අදට අපි මේ ටික කරලා ඉවර කරමු. පාඩම් කරලා තියාගන්න ඒ ටික හැමෝටම. එහෙනම් සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්. අයිබෝවන් සර්. අයිබෝවන් සර්. අයිබෝවන්. බුදු සරණයි සර්. සන්නයි. සුබ රාත්‍රිය සර්.